හරි මේක නම් සාමාන්‍ය ගන්න එක සාමාන්‍ය අපි ගන්න විදිහට මොඩ් ඔපරේටින් සිස්ටම් එක ගත්තොත් එහෙම මේ දැන් කියන ඒවා සාමාන්‍ය මල්ටි ප්‍රෝග්‍රෑම්. ඒ කියන්නේ එක වෙලාවෙ ප්‍රෝග්‍රෑම් කීපයක් වැඩ ගන්න පුළුවන්. හැබැයි ඇත්තටම ප්‍රෝග්‍රෑම් කීපයක් වැඩ කරනකොට ඒක වෙන්නේ අර තියෙන ප්‍රෝග්‍රෑම් එහාට මෙහාට ගන්න එක. කියන ස්විචින් කියලා කියන්නේ ඒක. ඩිස්ක් එකේ තියෙන එකක් අපි ගන්නවා මෙමරි එකකට මෙමරි එකේ තියෙන එක ඩිස්ක් එකට. ඕක තමයි වෙන්නේ. ඒක මල්ටි ප්‍රෝග්‍රෑමින් වල දෙන්නේ එකම එක වෙලාවෙ process කීපයක් run කරන එක. හැබැයි ඇත්තටම පුළුවන් අර single CPU can only run one process. ඇත්තටම පුළුවන් එක process එකක් එක වෙලාවක run කරන්න දෙන්න පුළුවන්. ඒතකොට තව process ගන්න ඕන නම් කරන්නේ දැනට අර memory එකේ මොකක් process එකක් තියෙනවා නම් ඒක තව process එකක් තියෙනවා නම් තව process එකක් ගියව නැත්නම් කරන්නේ තියෙන process එකක් යවනවා hard disk එකට. ගිහිල්ලා hard disk එකේ එකක් ගේනවා memory එකට. ඒක තමයි ඔය switching වලදී වෙන්නේ. එහෙම කරද්දී සාමාන්‍ය process එකකට තියෙන යාටම කියලා program count එකක්. ඒ කියන්නේ logical PC එකක් කියලා. හරිද? ඒ තවන්නවා කියලා program count එකක් තියෙනවා. ඒ දේවල් දැන් switch වෙනවා කියන්නේ swap වෙනවා කියන්නේ දැන් අර මම කිව්වේ switch වෙනවා කියලා තොර එන්නේ තියෙන එකක් hard disk එකේ යන එක. ඒක swap වෙද්දි වෙන්නේ ඒ අදාළ එයාගේ details ටික කියන්නේ. process එකක් ගත්තොත් ඒ process එකට තියෙන process ID එක. ඊළඟට ගත්තොත් එහෙම යාට කියලා තියෙන status එක. මේ ඔක්කොම ගිහිල්ලා save වෙනවා එයාට process එකට කියනවා මේ PCB program control program status වලට නැත්නම් program control bus කියලා එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා මේ store වෙනවා මේ අදාළ අන්තිමට process එක නැවතුනේ කොහෙද? ඒ process එක අදාළ ID මොනවද මේ details ටික ඔක්කොම නම් මේ save වෙන්නේ control bus එකේ. ඒක තමයි මේ store වෙන්නේ. හරිද? सामान्य गොඩාක් ප්‍රකාශ කියනවා the rate at which a process is run is not 24 meter reproducible මොකක්ද කියලා දෙනවා. ඒක දෙකත් එක අපි යන සාමාන්‍ය process එකක් ගත්තොත් එහෙම එයාට තියෙනවා මොකක්ද process එක ගන්න. process එක execute කරනවා කියන්නේ ඒකේ තියෙනවා steps ගොඩාක්. හරිද? ඒකට තමයි මේ instruction fetch කරනවා කියන්නේ. ඒ කියන්නේ අදාළ මේකට fetch තියෙනවා decode තියෙනවා fetch data තියෙනවා execution තියෙනවා write data තියෙනවා. तो fetch instruction කියලා කියන්නේ memory එකෙන් නැත්නම් cache එකෙන් register එකෙන් ගන්නවා මොකක් හරි process එකක් run කරන්න අවශ්‍ය details ටික. ඒ කියන්නේ instructions ටික. data නෙමෙයි ඔය add multiple වගේ ඒ instruction ටික ගන්න එක තමයි ඔය මේ පළවෙනි එකේ instruction කියන්නේ ඒක. processor read the instruction from memory cache or register. අදාළ instructions ටික ගන්නවා memory එකෙන් නැත්නම් cache එකෙන් හරි මොකට register එකෙන් හරි. හරිද? දෙවෙනි එක තමයි ඒ අදාළ ඉන්ස්ට්‍රක්ෂන් ටික. පළවෙනි එක තමයි fetch instruction. ඒ කියන්නේ memory එකෙන් ගන්න එක. ඊළඟ දෙවෙනි එක තමයි decode කරන එක. ඒ ඉන්ස්ට්‍රක්ෂන් කඩලා බලන එක. action එක perform කරලා බලලා මොනවද මේ ඉන්ස්ට්‍රක්ෂන් එකෙන් කියලා තියෙන්නේ කියලා. decode instruction determine what action is required. අපි මේ ඉන්ස්ට්‍රක්ෂන් එකේ තියෙන්නේ මොනවද? අපි කරන්න ඕනේ මොනවද කියලා තේරුම් ගන්න මේ decode instruction කරනවා. දැන් අපි ගාව තියෙනවා දැන් උදාහරණයක් දෙන්නොත් එහෙම A සහ B එකතු කරන්න කියලා කියන්නේ අපි add කියන්නේ. add කියන්නේ instruction එක. හරිද? හැබැයි add කියන instruction එක විතරක් තිබිලා බෑ. ඒකට ඕනේ A සහ B කියන වගේ අගයන් ටික. ඒකට ඒකට තමයි කියන්නේ fetch data කියලා. පළවෙනි එක තමයි අර instruction එක ගන්න. ඒක තමයි add වගේ එකක්. ඊළඟට ඒ add එකෙන් කරන්නේ මොකක්ද? එකතු කරන්න. එකතු කරන්න කියලා කියන්නේ decode එකේදී. පළවෙනි එකේදී ගන්නවා memory එකෙන් දෙවෙනි එකේදී කියන instruction එක එකතු කරගෙන මත වැඩි කිරීම මොකක්ද කියලා කියනවා. තුන්වෙනි එක තමයි අර operands ගන්නවා කියන එක. ඒ කියන්නේ A සහ B කියන දෙකේ අගයන් ටික ගන්නවා. test data. හරිද? ඒ අගයන් ටික ගන්නවාද memory එකෙන් නම් කියන memory එකෙන් ගන්නවා ඒ data ටික. instruction ටික මේ data ටික ගන්නවා. A සහ B කියන data ටික. ඊට පස්සේ මොකද කරන්නේ? A සහ B වල අගයන් එකතු කරනවා. ඒක තමයි processing of data ටික. හරිද? එතකොට ඒකේ මොකක් රිසල්ට් එකක් එනවා නම් 10 20යි නම් ඒ 20 කියන අගය අන්තිමට රයිට් කරනවා hard disk එකට හරි නැත්නම් memory එකට හරි. ඕක තමයි write data එකේදී වෙන්නේ. ඒක පළවෙනි එකේ දුනා memory එකෙන් ගත්ත data ටික fetch instruction ඒ ගත්තේ ඒවා මොනවද? මොනවද ඒකේ තියෙන instruction කියලා අඳුරගන්න එක තමයි කරන්නේ decode instruction එකේදී. ඊට පස්සේ කරන්නේ දැන් අපිට
ඉන්ස්ට්‍රක්ෂන් එක දාන්න බෑ ඩේටාත් උනා. A සහ B කියන ඩේටා ටික. ඒ ඩේටා ටික ගන්නේ මෙමරි එකෙන් එක්කෙන් ගන්නවා. A සහ B කියන ඔපරන්ට්. අපි කියන ඔපරන්ට්. ඔපරේට් එක සහ ඔපරන්ට් දානවා. ඔපරන්ට් කියන්නේ A සහ B කියනවා. හරිද? ඊට පස්සේ ගන්න A සහ B එකතු කරලා ඒක සිද්ධ වෙන එක්සිකියුෂන් එකේදී processing of the data කියන එකේදී ඒකට ඊළඟට කරන්නේ A සහ B එකතු කරපුවම එන අගයන් ටික නැවත hard disk එකට නැත්නම් මේ memory එකට හරි store කරන එක. if there is resultant data result එකක් තියෙනවා නම් ඒ ටික ගිහලා නැවත store කරනවා. අවශ්‍ය තැනදී सिस्टम एक इनिशियलाइज कर එහෙම නැත්නම් ಲೆක්චර් නෝට් එක ගන්න. ප්‍රොසෙසර් අල්ගෙන් හැදෙන්න පුළුවන් එක්ක සිස්ටම් එක ඉනිෂියල් OS වලදී අර ටෙස්ට් එක කරා වගේ මේකෙදි කියන්නේ ආන්නේ ඉතින් හරි හරි ඒ සාමාන්‍ය ප්‍රොසෙස් එකක් අලුතෙන් හැදෙන්නේ සාමාන්‍ය ප්‍රොසෙසර් ක්‍රියේට් කරද්දී වෙන්න පුළුවන් අවස්ථා මොනවද? කියන්නේ අලුතෙන් ප්‍රොසෙස් එකක් හැදෙනවා නම් හැදෙන්න පුළුවන් අවස්ථාව තමයි මේ process is create කියලා තියෙනවා. process is create. ඒක තමයි අපි සාමාන්‍යයෙන් OS එක නැත්නම් අපි operating system start කරන්නේ. when the system initialize. processor අලුතෙන් හැදෙන්න පුළුවන් එක්ක system එක initialize කරද්දී. එහෙම නැත්නම් දැනට run වෙන processor එකක් කියනවා system call එකක් කියනවා. අලුතින් processor run කරන්න කියලා. when the running process execute system call. so system call එකක් කියලා කියන්නේ ඉස්සරහට තව සිස්ටම් කෝල් කියන සරල සිස්ටම් කෝල් එකක් කියලා කියන්නේ ඒකෙන් වෙන්නේ ඒක හරියට නිකන් අර මේ එහෙනම් අපි printf function එකේදී printf කියන ෆන්ක්ෂන් එක ගහනවා. හැබැයි printf කියන ෆන්ක්ෂන් එකේදී වෙන්නේ අර මොනිටර් එකේ මොකක් හරි එකක් මේ ඩිස්ප්ලේ කරන එක. අපි මොකක් printf hello world කියලා යවුවොත් වෙන්නේ අපි මොනිටර් එකේ මොකක් හරි පෙන්නන එක. අන්න ඒක යවන්න නිකන් කරන්න බෑ. ඒක මොනිටර් එකේ හાર્ඩ්වෙයාර් ලෙවල් එකනේ. හાર્ඩ්වෙයාර් ලෙවල් එක ඇක්සස් කරන්න බෑ. ඔපරේට් OS එකේ තියෙන සාමාන්‍ය යූසර් ප්‍රොසෙස් එකට ඇක්සස් කරන්න බෑ. හાર્ඩ්වෙයාර් එක. කියන්නේ කර්නල් මෝඩ් එකේ රන් වෙන ඒවා. ඒකට සිද්ධ වෙන OS එකට සම්බන්ධ වෙනවා. අන්න ඒ වෙලාවට තමයි අදාළ වෙන්නේ සිස්ටම් කෝල් කියන එක. හරිද? එහෙනම් අපි මොකක් කර printf කියන ෆන්ක්ෂන් එක ගහපුව ගමන් ඒකයට තියෙනවා right කියලා සිස්ටම් කෝල් එකක්. printf ෆන්ක්ෂන් ගහපුව ගමන් ඒකයට දුවනවා right කියලා මේ සිස්ටම් කෝල් එකක්. ඒකෙන් කරන්නේ ඒක අපි දන්නවා සාමේ ඒක කරන්න අපි ඕනේ නෝ stdio කියන මොකක් හරි library function එක. අන්න ඒකේ තියෙනවා මොකක්ද කරන්න ඕනේ කියලා. ඒ system call එක සම්බන්ධ වෙන එතකොට. අන්න ඒ වගේ වෙලාවට පුළුවන් මොකක් running process එකක් execute කරන system call එකක්. අන්න ඒ වගේ වෙලාවට පුළුවන් process එකක් create වෙන්න. එයාට user කියනවා. user process එකකින් කියනවා මොකක් හරි මට මෙහෙම මොකක් හරි එකක් ඕනේ කියලා. දැන් මම කලින් කිව්වා වගේ user මොකක් හරි ඉල්ලනවා. request එකක් කරනවා. අන්න ඒ වගේ වෙලාවකදී පුළුවන් අලුතෙන් process එකක් හැදෙන්න. ඊට අමතරව batch එකක් තමයි වෙන batch job is initial සම්කේත batch job එකක් කියලා කියන්නේ අර අපි ඉස්සරහ උදාහරණ ගන්න නිකන් අර එක machine එකක් තියෙනවා ඔක්කොම data ටික එකවර ගෙනවා. ඔක්කොම inputs ටික inputs 10ක් නම් 10ක් එකවර ගෙනවා. අර washing machine එක හොදන්න නම් අර spinner set එක එකවර ගෙනවා ගැටයක් තමයි එන්නේ. හරිද? washing machine එක wash කරන එක මේ සම්පූර්ණ data ටික ගන්න ඉස්සෙල්ලා මේ data සම්පූර්ණ set එක ගෙනල්ලා එකවර input කරනවා. ඒක තමයි batch job එකක් කියලා කියනවා. වෙන batch job is initiated. වෙන මේ අවස්ථාවේ system අපේ system එක open එකේ execute එකදී එහෙම නැත්නම් දැනට run වෙන process එකකින් කිව්වොත් මට තව process එකක් run කරන්නද කියලා එහෙම කියනවා. එහෙම නැත්නම් user කිව්වොත් මට process එකක් create කරන්න කියලා. එහෙම නැත්නම් batch job එකක් create කරන්න. ඒතර මේ තියෙන්නේ මේ තියෙන මම කිව්ව සිස්ටම් කෝල් එකට මේ ඔයාගේ ලෙක්චර් නෝට් එකේ ප්‍රොසෙස් කියන ලෙක්චර් නෝට් එකේ ෆෝක්ස් සහ එක්සිකියුට් කරලා තියෙනවා සිස්ටම් කෝල් එක. ඒතර මේ දෙකෙන් වෙන්නේ අලුතෙන් ෆෝක් සිස්ටම් කෝල් ක්‍රියේට්ස් ඩුප්ලිකේට් එක පේනවා. මොකද දැන් තියෙන ප්‍රොසෙස් එකෙන් ෆයිල් එකක් හදනවා. ඒ කියන්නේ පේරන්ට් එකේ ඩුප්ලිකේට් එක හදනවා කරන්නේ. ඒක නම් වැඩි දන්න එපා. ඒ ඔයාලට තේරුම් ගන්න දාලා තියෙන්නේ. හරිද? batch job එකේදී කියන්නේ processes කිහිපයක් එකවර input කරනවා. එකවර process කිහිපයක්. දැන් computer එකේ regular version එකක විදිහට එකට අපි සරිසර් කියලා ඉඳන් නෑනේ. ඔක්කොම ඕන දෙ ටික ගිහලා එකතු කරගෙන ගිහලා එකවර කියලා දාලා ඒ රෙදි ටික පෙන් හේදිලා ඔක්කොම කරලා අන්තිමට අපි කරන්නේ අවසානයේ දෙ ටික ගන්න. ඒක තමයි batch job එක කියන්නේ. ඔක්කොම එකවර input කරනවා අන්තිමේදී එන output ටික අපි ගන්නවා. හරිද?
ඊළඟට සාමාන්‍යයෙන් මේ හරියෙන් වගේ සමහරට process is created වගේ අවස්ථාව සාමාන්‍ය ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ වගේ දැනගෙන ගොඩක් කොට අහන්න පුළුවන් ප්‍රශ්නයක්. ඊළඟටදී a process may be in any of the following states. process එකක් තියෙන්න පුළුවන් මෙන්න මේ කියන අවස්ථා කීපෙදී. process එකක් තියෙන්න පුළුවන් මේ states කීපෙදී. ඒක තමයි new එකක්. මේ new එකේදී වෙන්නේ process එක හදුනා විතරයි තාම මොකද වෙලා නැහැ. process එක create කරනවා විතරයි. තාම schedule එක තාම මොකවත් නැහැ. තාම process එක හැදිලා තියෙන විතරයි මේ පළවෙනි අවස්ථාවේ තියෙන්නේ. new එකේදී. ready එකේදී වෙන්නේ එයා schedule වෙන්න. schedule වෙන්න කියලා කියන්නේ දැන් process එක run වෙනවා. ඊළඟ process එක තෝරා ගන්න නම් schedule එක අවශ්‍ය වෙනවා. එතකොට ඒ දේ සිද්ධ වෙන්න බලන් ඉන්නවා ready එකට වෙලා. ඒ process එක run වෙන්න කලින් ready එකටලා බලන් ඉන්නවා. තෝරා ගැනීම වෙන්න. schedule එක වෙනකම් බලාගෙන ඉන්නේ ready එකට වෙලා. ඒතකොට new කියන එකේදී අලුතෙන් හදිච්ච process එකක් තාම run වෙන්න නැහැ අලුත් එකක්. schedule එකක් නෙමෙයි තියෙන්නේ. ready එකේදී වෙන්නේ. ready එකේදී බලන් ඉන්නවා schedule වෙනකම්. හරිද? එතකොට ඊළඟට running කියන එක. run වෙනවා කියන්නේ අපි process එක execute කරන එක. සාමාන්‍ය මේ වගේ දැනගෙන සාමාන්‍ය ප්‍රශ්න අහන්න පුළුවන් block කියන එක අවස්ථාවේ block කොහොමද block වෙන්න පුළුවන්? දැනට තියෙන process එකක් කොහොමද block වෙන්න පුළුවන්? සාමාන්‍යයෙන් ඔය දැනට run වෙන process එකක් ready කියන අවස්ථාවට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් block කියන අවස්ථාවට යන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රශ්න අහන්න තමයි ඕවා. يعني running process එකකට වෙන්න පුළුවන් දේවල් මොනවද? හරිද? ඒ කියන්නේ running process එකක් එක්කෝ ready අවස්ථාවකට නැත්නම් block වෙන්න පුළුවන්. ඊළඟට මොකරි block කියලා කියන්නේ සාමාන්‍ය block වෙන්න පුළුවන් එකක් එක්කවර ඔය semaphore කියලා ඉස්සරහදී inter process communication කියන දේ. ඒ semaphore කියන දේවල් පාවිච්චි කරලා block කියන එක වෙන්න පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් වෙන්නේ අපිට මොකරි එතන process එක මොකරි input output device එකක් මොකරි IO device එකක් request කරොත් එහෙම ඒ IO එක available නැත්නම් එයා මේ process එකට සිද්ධ වෙනවා తాවකාලිකව block කියන state එකට යන්න. හරිද? එතකොට දැනට run වෙන එකක් block වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ready වෙන්න පුළුවන්. block වෙන්න පුළුවන් එක තමයි මොකක් හරි event එකක් වෙනකම්. input output request එකක් යවුවාම ඒ අදාළ device එක available වෙනකම් අපිට බලාගෙන ඉන්න වෙනවා. ඒ අවස්ථාව තමයි block කියන අවස්ථාවේදී වෙන්නේ. ඒක block වුණාම තමයි swap out කියන ඒවා පාදන්නේ. මෙතන ඒ දේවල් කියලා නැහැ. මේ block කියන එක සාමාන්‍ය block එකක් වෙන්න පුළුවන්. එකක් තමයි ඔය input output එක available වෙනකම් block වෙන්න පුළුවන් මොකක් හරි එකක්. එහෙම නැත්නම් semaphore කියන වගේ පාවිච්චි කරන block වෙන්නේ. හරිද? මේ fork එක execute ද? ආයේ තියෙන system කොහොමද ඒක? අර process එකක් execute කරන්න ඕන ඒවා මම උඩ කිව්වනේ process එකක් create වෙන්න පුළුවන්. වෙන system initialize system call එකක් යවන්න පුළුවන් වෙන අලුතෙන් දානකොට වගේ. අනේ අවස්ථාව තියෙනවා create වෙන system එකේ නම් දෙක. අන්න ඒ වගේ වෙලාවකට Unix කියන system එකේදී කියන්නේ දැන් Windows එකේ තියෙන Unix කියන system එකේදී කොහොමද මේ process එකක් create කරන්න පාවිච්චි කරන command එක තමයි ඔය fork execute කියලා තියෙන්නේ. fork execute කියන්නේ මේ x කියලා තියෙන්නේ ඒ command එකක් system call දෙකක් තමයි දාන්නේ. මේ fork කියන system call එකයි x කියන system call එකයි තියෙන්නේ. හරිද? මෙන්න මේ අවස්ථාව ටික තමයි ඉන්ටිග්‍රේට් කරන්නේ සිස්ටම් එකේ නම් දෙක. අන්න ඒ වගේ වෙලාවකට Unix කියන සිස්ටම් එකේදී කියන්නේ අපි දන්න Windows එකේ තියෙන Unix කියන සිස්ටම් එකේදී කොහොමද මේ process එකක් create කරන්න පාවිච්චි කරන command එක තමයි ඔය fork execute කියලා තියෙන්නේ. fork execute කියන්නේ මේ x කියලා තියෙන්නේ ඒ command එකක් system call දෙකක් තමයි දාන්නේ. මෙන්න මේ අවස්ථාව ටික තමයි එන්නේ කියන්නේ. process එකක තියෙන අවස්ථාව ටික. process එක create වෙන්න පුළුවන්, ready වෙන්න පුළුවන්. running වෙන්න පුළුවන්, stop වෙන්න පුළුවන්, දැන් terminate. මේ උතර මේක ගත්තොත් සාමාන්‍යයෙන් මෙන්න මේ අවස්ථා ටික තමයි එන්නේ කියන්නේ. process එකක තියෙන අවස්ථා ටික. process එක create වෙන්න පුළුවන්, ready වෙන්න පුළුවන්, running වෙන්න පුළුවන්, stop වෙන්න පුළුවන්, දැන් terminate වෙන්න පුළුවන්. හරිද?
ඊළඟට මේ ඊළඟට process මේ swapping තියෙනවා. ඒක දැන් OS මේ reference book එකේ තියෙන්නේ මේ ready කියන මේ state හතම තියෙන එකට මේ තියෙන්නේ. ඒකේ තියෙන්නේ running එකයි block එකයි මේ ready එකයි විතරයි තියෙන්නේ. ඒක මේ තම සමාන ඒවා තියෙනවා මේ state key pair එකේ. server එක දක්වා තියෙන්නේ ඒකෙන් 5යි. 7 state කියලා එකක් තියෙනවා diagram එකක්. ඒකේ තියෙනවා 7ක්. swap pattern swap out block කියන එකයි තව එකක් තියෙනවා. ඒක මත out වෙන්න පුළුවන්. අර මේ වගේ මොකක්ද අදී වෙලා හරි නැත්තම් block state එකේ තියාගන්න මොකක්ද මෙයා කරන්නේ. swap out කරනවා memory එකට මේ hard එකට. ඊළඟට මේ තියෙනවා මේ schedule වර්ග ටික. ඒක තමයි තියෙන්නේ long term schedule එකයි mid term schedule එකයි long term schedule එකයි. මේ long term schedule එකේ job එකක්. අවුරුදු job එකක් කරනවා නම් කොහොමද schedule කරන්නේ? මොන job එකද අපි තෝරාගන්නේ? අර ඒකට තමයි පාවිච්චි shortest job කරනවා නම් ඒ ටික තියෙන්නේ ඒකේ. medium term memory කියන්නේ swap out term සාමාන්‍ය schedules තුනයි තියෙනවා schedule scheduling ගැන කතා කරන ඉස්සරහට ඊළඟට process එකක් සාමාන්‍යයෙන් exit වෙන්න පුළුවන් voluntary හරි involuntary හරි හරිද එතකොට voluntary න අවස්ථා දෙකයි involuntary න අවස්ථා දෙකයි ගන්න voluntary එකේ තියෙනවා normal exit එක සහ error exit එක normal exit එකේ තියෙන මොකද්ද මොකක්ද ප්‍රෝග්‍රෑම් එකක් එයාගේ වැඩේ කරලා ඉවර කරලා එයා යනවා terminate වෙනවා ඒක තමයි normal exit එක හරිද exit එකේදී වෙන්නේ ඉතින් මොකක් හරි බග් එකක් තිබ්බොත් ප්‍රෝග්‍රෑම් එකේ අපි C ෆයිල් එකක් ගන්නවා සමීකරණයක් මිස ඒ බග් එකක් අන්න ඒ වගේ එකක් තමයි අපි error exit එක කියලා කියන්නේ ඒක normal exit error exit එකේ සාමාන්‍ය වලට ගියා ඒක switch ආවේ අන්න එහෙම කියන්නේ ඒක අපි switch ආය voluntary එකේ meaning එකක් කියනවා අපිට අපි සාමාන්‍ය අහනකොට ඉතින් අහනවා voluntary එකේ තියෙන අවස්ථාවද normal එකයි ඉබේම වෙනවා ඔගේ සාමාන්‍ය දෙයක් ඒ කියන්නේ ඒක ස්වාධීනව ඒක සාමාන්‍ය වෙන දෙයක්. හරිද? ඊළඟ එක fatal error එකයි. අපි non-voluntary එකේ තියෙනවා fatal error එකයි kill by another process. fatal error කියලා කියන්නේ environment එකේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් අර මේකේ උදාහරණ විදිහට මේ food.c කියලා ෆයිල් එකක් තියෙනවා. මොකද ඔබ්ජෙක්ට් ෆයිල් එකක්. අපි ඒක හොයනවා මේ ෆයිල් එකේ තියෙනවා කියලා. අපි ඒක එක්සිකියුට් කරන්න කරනවා. එහෙම එක්සිකියුට් කරද්දී මේ ෆයිල් එකක් නැහැ. ඒ මෙමරි එකේ hard එකේ හරි මේ ෆයිල් එකක් නැහැ. අන්න ඒ වගේ එකක් තමයි error එකක් තමයි කියන්නේ fatal error එක. එහෙම එකක් නැහැ. මොකක් හරි ඉන්න ෆයිල් එක නැහැ. ඒ environment එකේ ප්‍රශ්නයක් කියන්නේ ඒකයි problem in the environment. ඉන්න එකක් නැහැ මේ ඊළඟට kill by another process දැනට run වෙන process එකකින් කියනවා අපි start කරා වගේ create කරා වගේ දැනට run වෙන process එකකින් කියනවා මේනවා ගන්න කියන්නේ ඒක මෙහා මේකදීම මේ වගේ අවස්ථාව system call කියන සම්බන්ධ වෙනවා kernel එකත් එක්ක සම්බන්ධ වෙනවා මොකක්ද වෙලාවක system call කියන ඒවා සම්බන්ධ වෙනවා ඊළඟට අර මම කලින් කිව්ව process control block එක කියන්නේ ඒක තමයි තා දැන් තියෙනවා operating system maintains a table with one entity per process. හැම process එකකටම තියෙනවා process table එක. හරිද සමහර කට්ටිය කියන්නේ මේ process table එක process control block ආචෙන් process control block කියද process control block කියන්නේ process table එක ගැනම කියන්නේ. ඒකේ තියෙන මේකේ තියෙනවා ඒක details ටික. මේ process control block කියන්නේ entry එක තමයි කියන්නේ යාට entry ගන්න හැම එකටම අදාළ process table එකක් තියෙනවා. හරිද කියන්නේ. හරිද? virtual අපි මේක කොච්චර දැන් අපි ජොබ් එකක් අඩුමක දැනගත්තා කියන්නකො. හැබැයි රන් ටයිම් මේ දැන් shortest remaining එකනේ. කොච්චර වෙලාවක් මේක රන් වෙනවද කියන එක අපි කලින් දැනගන්න ඉන්න ඕනේ. හරියට කලින් දැනගන්න ඉන්න ඕනේ. ඒක තමයි මේ shortest remaining එකේදී මේ මේක තමයි කලින් දැනගන්න ඉන්න ඕනේ. the run time එකේ කියන්නේ the run time has to known in advance. කලින් දැනගන්න ඕනේ. මෙයා කියනවා මේකේ තත්ත්වය ගන්න if the new job need to less time to finish than the current process දැනට run වෙන process එකට වඩා අලුතෙන් එන එකේ කාලය අඩුයි නම් එයා කරන්නේ දැනට run වෙන process එක suspend කරලා ඉවරලා අර අලුතෙන් එන එක chance දෙනවා කියනවා. ඒ අපි කියවනේ මේ shortest run මේ preemptive වලදී කරන්නේ අතරමැද නවත්ත යනවා කියලා. ඒක මෙයා බලනවා
දැනට රන් වෙන process එකට වඩා කාලය අඩුයිද අලුතින් එන process එක කියලා. If the new job needs less time to finish than the current process. දැන් process එකට වඩා අලුතින් එන job එකේ කාලය අඩුයි නම් දැනට රන් වෙන process එක නවත්තලා අර අලුතින් එන process එකට ඉඩ දෙනවා. shortest remaining එකේ. ඒකනේ ප්‍රීම්ටිව් කියන්නේ. ඒක තමයි preemptive කියන්නේ. දැන් අර වගේම නෑනේ. දැන් මේකෙදි යන්නේ කියන්නේ දැනන් ඉන්නත් ඕන අපි advance අපි ඇඩ්වාන්ස් ගණන් ඉන්න ඕනේ කොහොමද මේ අපි ඉස්සරහට යාගේ කොච්චර කාලයක් මම රන් වෙනවද කියන එක ඒක නම් ක්වොන්ටම් එකක් කියලා. හැම ප්‍රොසෙස් එකකම තියෙනවා ටයිම් ඉන්ටර්වල් එකක්. ඒක කියන්නේ ක්වොන්ටම් කියලා. ඊළඟට මේ එයාට රන් වෙන්න පුළුවන් මෙන්න මේ ටයිම් පීරියඩ් එක ටයිම් ඉන්ටර්වල් එක ක්වොන්ටම් එක එන්න නම් විතරයි. හරිද? මේකත් ප්‍රීඑම්ප්ටිව් එකක්. ඒ කියන්නේ අතරමැද නවත්තන එක. ඒ කියන්නේ එයා රන් වෙන්නේ අර මේ ටයිම් ඉන්ටර්වල් එකක් තියෙනවා මොකද හැම process එකකම ටයිම් ඉන්ටර්වල් each process assign a time interval හැම process එකකම ටයිම් ඉන්ටර්වල් එකක් තියෙනවා ඒකට කියනවා quantum කියලා ඊට පස්සේ මොකද වෙන්නේ ඒ period එකේදී විතරයි ඒ ටයිම් ඉන්ටර්වල් එකත් විතරයි අර අදාළ process එක රන් වෙන්න දෙන්නේ ඒ process මේ කාලය පැන්න ගම තව එකක් තෝරනවා හරිද මේක ලේසි කියලා කියනවා. මේ රවුන්ඩ් රොබින් එක ලේසි එකක් කියලා කියනවා. ඒකේ පොඩි කොටසයි නේ රන් වෙන්නේ. එහෙම බැලුවොත් ඒක කොටසයි. ඔව් ඒක ආයෙ පාරක් යනවනේ. එයාගේ chance එක නේ. chance දැන් එයාගේ වැඩි ඉගෙන ගන්න යාට යන්න වෙනවනේ ඒක කොහොම. ඒක කොහොම ප්‍රීම්ටිව් නේද? ඒක නෑ ප්‍රීම්ටිව් නෑ. ඒක අසල් ප්‍රීම්ටිව්. ඒක අතම නවතන ප්‍රීම්ටිව්. අර ප්‍රයොරිටි ෂෙඩියුලින් කියන්නේ ප්‍රයොරිටි කියලා කියන්නේ හැම එකකම තියෙන ප්‍රයොරිටි එක. දැන් අපි උඩ එකේ තියෙන රවුන්ඩ් රොබින් එක කිව්වේ හැම එකකම තියෙන ටයිම් ඉන්ටර්වල් එක. මේකෙදි තියෙන ප්‍රයොරිටි ෂෙඩියුලින් එකේ තියෙන හැම එකකම තියෙනවා ප්‍රයොරිටි එක. හරිද? ඒක ප්‍රයොරිටි එක වැඩිම එක තමයි තෝරගන්නේ මේකෙදි. එක්සිකියුට් කරන්නේ මේ ප්‍රයොරිටි ෂෙඩියුලින් එක. පළවෙනි රවුන්ඩ් රොබින් එක මේක සිම්පල් කියනවා. දෙවෙනි එක ප්‍රයොරිටි ෂෙඩියුල් කියලා කියන්නේ. ඒකෙදි ප්‍රයොරිටි එක අනුව තමයි එයා තෝරගන්නේ මොකද්ද මම කරන්නේ කියලා. මල්ටිපල් කියු කියලා එකක් තියෙනවා. මේකෙදි වෙන්නේ අර දැන් මේ හැම එකකට දැන් අර විදින ප්‍රයොරිටි රවුන්ඩ් රොබින් එකේදී ඉක්වල් ක්වොන්ටම් එකක් දෙනවා කියලා. ඒ සමාන ක්වොන්ටම් එකක් දෙන්නේ. මේක එහෙම නෑ. මේකෙදි කියන්නේ අර සමාන දෙනවට වඩා කියන්නේ පුංචි පුංචි කැලේ දෙනවට වඩා ලොකු ඒවට ලොකුවට දෙනවා. give CPU මේක කියන්නේ give CPU bound processes a large quantum once in a while. ඒ කියන්නේ පුංචි කැලේ ක්වොන්ටම් දෙනවට වඩා එයා කරන්නේ අර ලොකු කැලේ ලොකු මේ ටයිම් ඉන්ටර්වල් එකක් දෙනවා මේ process එකට. longer process get more quantum. process එක ලොකු process එකට ලොකු කාලයක් හම්බෙනවා. පොඩි වල පොඩි කාලයක්. පොඩි එකක්. ඒක තමයි multiple queues කියලා මේකෙදි වෙන්නේ. queue එක ගන්න. ඊළඟට ප්‍රයොරිටි ෂෙඩියුලින් කියන මේ නම් ඒක එතනින් කියලා මේ විශේෂ. එහෙම මහන්න නැතුව ඒක මොකද මේ සමහර කීයක් නේ සමහර සේදා ගොඩක් වෙලා අහලා තියෙන්නේ. කියන්නේ මේ ක්වොන්ටම් එක ඒකට ලොකු ප්‍රොසෙස් එකකට හම්බ වෙනවා ලොකු ක්වොන්ටම් එක. ප්‍රොසෙස් එක ලොකු වෙන්න යාට කියලා හම්බ වෙනවා. ඊළඟට මේක නම් මම දන්නේ නැහැ බුද්ධික නම් මේ shortest process length කියන එකයි guarantee schedule කියලා මේකෙන් මේ guarantee schedule කියන්නේ අනිවාර්යෙන් පළවෙනි එක මම දන්නේ හරියට interactive system වල පළවෙනි shortest process length responding to a request is taken as job පළවෙනි එක හරියට මම කියනවා අපි මේ guarantee scheduling නම් වෙන්නේ අනිවාර්යෙන් යාට කැලක් හම්බ වෙනවා කියලා කියන්නේ. ඒකයි කියන්නේ each process gets its share. අනිවාර්යෙන් යාට යාගේ resources ටික හම්බ වෙනවා. ඒ කියන්නේ මොකක් හරි මේ අපි CPU එකේ තියෙනවා නම් resources ටික. ඒ resources අනිවාර්යෙන් ඒක අදාළ දැන් සමහර වෙන්න පුළුවන් process එකට මුත් හම්බෙන්නේ නැහැ කියලා හිතන්න පුළුවන් නේ. දැන් මේ guarantee schedule එකෙන් guarantee කරනවා. අනිවාර්යෙන් හම්බ වෙනවා යාට කැලක් හම්බ වෙනවා. each process gets its share කියලා කියන්නේ ඒක. යාට අදාළ මේ හම්බ වෙනවා එයාගේ අවශ්‍ය resources ටික. මේ guarantee schedule එකේ කියන්නේ සමාන කොටසක් හම්බ වෙනවා කොහොමද කරන්නේ? each process gets its share. මේ guarantee schedule එකේ කියන්නේ share එකක් හම්බ වෙනවා කියලා ඒක කියන්නේ තමන්ට කියන්නේ share එකක් තමන්ට සාධාරණ කොටසක් හම්බ වෙනවා ඒකේ. fair share එකක් හම්බ වෙනවා
හැම process එකකටම ඊළඟ lottery scheduling එක මේකදී වෙන්නේ the basic idea is to give processes lottery tickets for various system resources. කියන්නේ lottery ticket දෙනවලු ticket එක. lottery එකක් දෙනවා මේ resources වලට. හරිද? මේ lottery එකක් මේ resource කියන්නේ CPU ගේ time එක වගේ මේ lottery එකක් දෙනවා. lottery එකක් දෙනවා. හරිද? මොකක් හරි scheduling decision එකක් ගන්න වුණාම අර lottery ticket එක random තෝරා ගන්නවලු. හරිද? අපි මොකක් හරි process එක random තෝරා ගන්නවලු. තෝරාගත්තට පස්සේ ඒ process එක lottery එකක් තියන් ඉන්නවනම් එයාට ඒ resource එක හම්බ වෙනවා කියලා කියන එක තවත් තමයි මේකද කියන්නේ. ඒ කියන්නේ lottery දෙන්නේ අර අපි resources වලටනේ. ඒතර මොකක් හරි process එකක් ඒ lottery එක තියන් ඉන්නවනම් කියන්නේ ඒ ticket එක තියන් ඉන්නවනම් එයාට හම්බ වෙනවලු මේ resource එක. මේ කියන්නේ the basic idea is to give process lottery tickets for various system resources. resources වලට දෙනවා lottery ticket එක. හරිද? such as CPU time. Whenever scheduling decision has to be made, scheduling decision එක ගන්න ඕන නම් එයා කරන්නේ a lottery ticket is chosen at random. randomly තෝරා ගන්නවා lottery ticket එක. ඒකට අදාළ එතකොට ඒ ගන්න process එක මොකක් හරි ගන්න process එකට ඒ ticket එක තියන් ඉන්නවනම් එයාට දෙනවා ඒ resource එක. ඒක තමයි මේ process holding that tickets gets the resources. ඒ lottery එක තියන් ඉන්න එකට හම්බ වෙනවා මේ so මේක කියන්නේ higher priority processes get more tickets. so priority වැඩි ඒවට හම්බුන ticket වැඩි කරා හම්බුනා කියලා තමයි කියන්නේ. ප්‍රයාශා scheduling. මේකෙදිත් වෙන්නේ each user is allocated time some fraction of the CPU and the scheduler picks process in such a way as to enforce it. මේකත් කියලා කියන්නේ අර කලින් කිව්වා වගේ process එකට හම්බ වෙනවා each user is allocated some fraction of the CPU. CPU එකේ කොටසක් හම්බ වෙනවා. එයාගේ කොටසක් මේකේ හම්බ වෙනවා. schedule එක තෝරගන්නවා. ඊට පස්සේ ඒ විදිහට තෝරගන්න එක තමයි වෙන්නේ. අර පළවෙනි එකදී කිව්වා මේ පළවෙනි මම මතක නැහැ. responded to a request is taken as job ticket. ඒක එහෙම මතක තියාගන්න බැරි නම් සමහර ඒවා තියෙනවා මටත් එහෙම අමාරු කියන්නේ මොකද? සමහර දේවල් තියෙනවා මේ බලන්න ගියොත් එහෙම දැන් මේ short scheduling හතර බලන්න ගියොත් එහෙම මේ වගේ තියෙනවා කෑලි මුකු කෑල්ලක් තියෙන එකට තියෙනවා. ඒ ඔක්කොම කියවන්න බෑ අපි idea එකක් තරක් ගත්තා නම් ඒක මොකද සාමාන්‍යයෙන් අහනවා නම් අපි ගොඩක් මේ තියෙන විදිහට නම් සර් මේ වගේ ගොඩක් දුරට අහන්න නැති එක තමයි කියන්නේ. අවුවත් එහෙම ගොඩක් deep අහන්න නැතිද කියලා. සාමාන්‍යයෙන් සර් deep අහන්න ගොඩක් කම දැක්කා සර් දීලා තියෙනවා තව points ගොඩක් වගේ දීලා තිබ්බා. අපි නිකන් idea එක තියාගමු මේකෙදි මොකද්ද වෙන්නේ කියලා. හරිද? ප්‍රයාශය එක කියන්නේ මෙතන මේක අපි දැන් කලින් කිය process වලට හම්බ වෙනවා කියලානේ. මේක කියන්නේ user කෙනෙක්ට හම්බ වෙන යාට දාශ මේ share එක. each user is allocated some fraction of the CPU. කලින් කිය process කතාවක් නේ. මේකෙදි කියන්නේ user කෙනෙක්ට හම්බ වෙන කතාවක්. දැන් අපි කලින් කොහේ හැම process එකකම යාට දාශ share හම්බ වෙනවා කියලා. මේ fair share schedule එකේදී ආ කියනවා user than the process කියලා. ඒ කියන්නේ මේ process කතාවක් නැතුව එයා කියන්නේ user කෙනෙක්ට තමයි user කෙනෙක්ට සමහරට process කීපයක් තියෙන පුළුවන් නේ. එතකොට ඒ user කෙනෙක්ට අදාළව මේ CPU එකේ යම් කොටසක් දෙනවා කියන්නේ. each user is allocated some fraction of the CPU. එක userද? හරි එක user කෙනෙක් කියලා නෑ මේ multiple system වගේ එකට interact system එක multiple user වගේ ඔව් එතකොට ඒ වගේ එකට per user දැන් process කියන්නේ හරිද ඒ වගේ වෙලාවකට මේ interactive system කියන එක මෙතන කියන්න බෑ ඒක කොහොම එකක්ද කියලා. interactive system එක කියලා කියන multi user වෙන්න පුළුවන් ඒක interactive නේ. එතකොට මේකෙදි කියන්නේ process එකකට කෑල්ලක් හම්බ වෙනකොට වඩා අයා කියන්නේ user කෙනෙක්ට කොටසක් හම්බ වෙන එක. તો user කෙනෙක් ඇතුළේ process කීපයක් තියෙන්න පුළුවන්. ඒක කියන්නේ each user is allocated some fraction of the CPU. මේ fair share කියන්නේ හැම user කෙනෙක්ටම කොටසක් හම්බ වෙනවා. හරිද? ප්‍රශ්නයක් තිබුණාද? එතන පොඩ්ඩක් බලා ගන්න එතන මට පුදු කියනවා වේදන. මේක හදිප ගිය පාර මේ ඒ කිව්වම ඔය මේ 150ක් දෙනවා කියන නෙමෙයි කියන්නේ CPU එකේ. එක user කෙනෙක්ට 150ක් දෙනවා කියලා නෙමෙයි. fraction එකක් දෙනවා කියන්නේ කොටසක් දෙනවා. ඒක 150ක් වගේ ඔය කොටස user කෙනෙකුට දෙනවා. එයාගේ ගාව process කීපයක් තිබ්බොත් එයා ඒ process ගන්නට අර 150 වගේ දෙනවා කියලා දෙනවා. ඒක සීලන්නේ.
රවුන්ඩ් රොබින් එකේදී කිව්වේ අර අපි කියන්නේ එක process එකකට time interval එකක් දෙනවා. අපි කියන්නේ quantum එකක් කියලා කියන්නේ ඒකට. මේ කොටසක් දැන් time interval එකක් දෙනවා. හරිද? ඒ කියන්නේ හැමෝටම time interval එකක් හම්බ වෙනවා. හරිද? ඒකට යා රන් වෙන්නේ time interval එක ඇතුළේ. time interval එක ඉවරන ගමන් වෙන process එකක් තෝරගන්නවා. ඒ කියන්නේ මොකක් හරි පුංචි කැලක් කොටසක් හම්බ වෙනවා යාට. each process assigned time interval. කියන්නේ quantum එක පුංචි කොටසක් හම්බ වෙනවා. ඒ කොටස ඒ time interval එක ඇතුළේ විතර යාට රන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ යා රන් වෙන්නේ භාගයක් හරි තුන් කාලයක් හරි රන් වෙන්නේ ඒ ප්‍රමාණය විතරයි. ඒකට ඒ ටික රන් කරා එයා එක්ක ස්වැප් අවුට් වෙලා හරි යන්න වෙනවා ඒකට. ඊට පස්සේ හරි යාට එන්න වෙනවා. හරිද? හැබැයි යා දුවන්න වෙන්නේ අර කාලය අතරතුර විතරයි. මුලින්දම පටන් ගන්න. නෑ මුලින්දම පටන් ගන්න ඕනේ නෑ. මොකද process එක රන් වුණොත් එහෙම එයා සස්පෙන්ඩ් කරනවා කියන්නේ මොකක් හරි process එකක් භාගයක් නවත්තලා යනවා කියන්නේ එයා සස්පෙන්ඩ් කරනවා. නවත්තනවා. තාවකාලික. කියන්නේ යා රන් වෙන්නේ භාගයක් හරි තුන් කාලයක් හරි රන් වෙන්නේ ඒ ප්‍රමාණය විතරයි. ඒකට ඒ ටික රන් කරා එයා එක්ක hard limit එකේදී soft limit එකේදී එහෙම නැහැ. soft limit එකේදී කියන්නේ soft සහ hard limit එකක් කියලා එකක් තියෙනවා. කොටස් දෙකක් තියෙනවා. මේ hard එක කියලා කියන්නේ දැන් මොනවද කියනවනම් requirement එක deadline එකක් තියෙනවා. ඒ deadline එකට අනිවාර්යෙන් වැඩේ කරන්න ඕනේ. ඒ hard limit එකේදී. soft limit එකේදී එහෙම නැහැ. soft limit එකේදී කියන්නේ දැන් එයාට මොකක් හරි චූටි මොකක් හරි මිස් පොඩි දේවල් මිස් වෙන්න පුළුවන්. මුචුස් දේවල් අතහැරෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් නැහැ. soft limit එකේදී එහෙම අතහැරුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ රියල් ටයිම් සිස්ටම් එක කියන්නේ රියල් ටයිම් සිස්ටම් එක කියන්නේ අපි සාමාන්‍යයෙන් ඔය කියන්නේ ඔය රේඩාර් සිස්ටම් වගේ ඒවා රියල් ටයිම්. ඊට ATM වගේ ඒවත් රියල් ටයිම් සාමාන්‍යයෙන් යන්නේ. ඒ වගේ එක එක සිස්ටම් තියෙනවා. ඊට හැබැයි රේඩාර් එක තප්පරයක් විසුණා කියන්නේ. මොකක් හරි එක පොඩි ආන්සර් එකක් මොකක් හරි මේ අක්ෂර දෙකයි පොඩි එකක් කොහොමද වෙනස් වුණා. වෙනස් වුණාම සම්පූර්ණ මේ සිස්ටම් එක ඉවරයි. ඒක ගහන්න ඕන දාන්න නෙමෙයි මේ මොකක් හරි රේඩාර් නේ අපි කියන්නේ ඒවා. අපි කියනවා මිසයිල් කියන්නේ ඒවා පුවන්නේ මේ මේවා කරන්නේ ඒවා හදලා කියන්නේ. ඒතකොට ඒ වගේ එකට චූටි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒ වගේ තමයි සමහර රියල් ටයිම් සිස්ටම් කියලා කියන්නේ. දැන් ගහන්න දාන්න ඕනේ ගහන්න කියලා වෙන කොහෙරයි. එනේ hard thing. ඒවා hard. ඒකයි කියන්නේ deadline සහ mandatory කියලා. සමහර soft කියලා. ඒ කියන්නේ ඒ වගේ පුංචි දේවල් මග හැරුණාට එහෙම කේස් එකක් නැහැ ඒවා. එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ මේ මග හැරුණා කියලා. මේක කියලා තියෙන්නේ මේ පොතේ කියලා තියෙන්නේ එහෙමයි hard real time කියන එක meaning there are absolute deadlines that must be met. deadline වහන්න. මේ real time system ගන්න මේ patient monitoring in a hospital. ඒ මොකද software. ඒ කියන්නේ ඒක උදාහරණයක් කියලා තියෙන්නේ and autopilot in aircraft, robot control අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේ දැන් patient එක ඒ වගේ real time system එකකට පොඩි දේවල් මිස් වෙන්න බෑනේ. මේ වගේ ආවොත් patient ඉවරයි. අතන මේ soft එකේ එහෙම උදාහරණයක් විදිහට වෙනම නැහැ. දෙම උදාහරණයක්. ඒක කියන්නේ අපිට තේරුම් ගන්න තියෙන්නේ ඒකේ අර කියපු දෙක තමයි hard time එකක් තමයි soft time එකක් තියෙනවා. මෙන්න මේ කතාව තමයි අපිට තියෙන්නේ. ඊළඟට කියලා දෙනවා මේ වියපල් අහලා තිබ්බා මේ schedulable only if the sum of the fraction of the processing time to be periods is less than 1. ඒකෙ මෙතෙන් දෙන්නේ අර schedulable කියන්නේ මොකක්ද process එක schedulable කියලා කියන්නේ අර දැන් ඉතින් process ටිකක් එකතුවක් තියෙනවනේ. ඒ මොකක්ද process එක schedulable කියලා තමයි. schedulable කියන්නේ schedule කරන්න පුළුවන්. schedule කරන්න පුළුවන් sum of fractions of the processing time to the period is less than 1. ඒ කියන්නේ සම්පූර්ණ process වල එකතුව එකට අඩු වෙනවා. ඒ කියන්නේ total CPU time එකට අඩු වෙනත් පුළුවන් schedule කරන්න. එහෙම නැත්නම් schedule කරන්න බැහැ කියනවා කියන්නේ. ඒතර මේ වගේ මොකක් හරි process එකක්. මෙන්න මේ guideline එකට මේකට මේ අනුකූල වෙන්නේ නැත්නම් එයාව schedule කරන්න නැහැ කියනවා කියන්නේ. real time එකේ තමයි මේ real time. මේ අන්තිම පොයින්ට් එක real time එකට තියෙන ඔක්කොම මේ දැන් real time එක ගැන
පාර පේපර් යහලා in some situations a real time operating system may not be scheduled. Discuss the requirement for ML අඩු නම් තමයි ලෙස් බෑන් වල කතාවක් කියන්නේ. ඒ වන් කියලා කියන්නේ මම හිතන්නේ process එකේ සම්පූර්ණ මේක. ඉවෙන්ට් මේ මොකද්ද? ඉවෙන්ට් තුනක් තියෙනවලු. හරි ඒ ඉවෙන්ට් තුනේ මිලිසෙකන්ඩ් ගහන දාගිනවා. හරි. ඔව් ඒක තමයි. ඒක ඉදපුවත් මම කියනවා. මෙතන කියනවා schedule only if the sum of the fraction of the process time is less than 1. ඒ කියන්නේ මේ sum total CPU time එකේ දැන් process හතරක් තියෙනවා හිතන්න එක තේරුම් ගන්න එක අද තේරුම් ගන්න කියන්නේ ඈ කියනවා කමියට් කරන්න. හරිද? තොරතුරු යවන්න ඊළඟට ඉන්ටර්ෆියර් එකක් කියන්නේ බාධාවක් මොකක් හරි දෙයක් වුණොත් එහෙම ඒ වගේ දේවල් නැති කරගන්න සහ මේ dependencies වගේ ඒවා බලන්න. ඒක කියන්නේ. හරි එතකොට අපි කිව්වා කලින් මේ රේස් කන්ඩිෂන් එකක් කියලා කිව්වේ එක වෙලාවෙ මේ process කීපයක් මේ අර කොටසක් කියන්නේ අපි කියන්නේ shared data කියලා. ඒ කියන්නේ මොකක් හරි program එක කොහොමද කොටස් දෙකක් එකම එකක් run එකම code එකක් මේ share කරගන්න බලනවා. කියන්නේ run මේ එකම code එකක් access කරන්න ගන්නවා. හරි අන්න ඒ වගේ අවස්ථාවක තමයි මේ race මොකද අපිට මේ race condition එකක් එන්න බෑ. critical section කියලා කියන්නේ ඒක. critical section කියලා කියන්නේ ඒක. හරිද? එතකොට මේ race එක කියලා අපි කියන්නේ එකම වෙලාවේ කීපයක් run කරනකොට එන ඇති වෙන තත්ත්වය තමයි race condition එක කියලා කියන්නේ. එතකොට critical section කියලා කියන්නේ අපි හරි මේ race condition එක ඇති වෙන විදිහට තියෙන්න පුළුවන් අර program එකේ තියෙන කොටසක් තමයි අපි කියන්නේ critical section කියලා. හරිද? දැන් critical region කියලා. program එකේ තියෙන කොටසක්. මොකද එක කොටසක් මේ අර program අනිත් process දෙකක් එක වෙලාවෙ run ෂා කරගන්න දාගන්නවා. access කරන්න දාගන්නවා. අන්න ඒ වගේ එකක් තමයි critical section එක කියලා කියන්නේ. ඒ program එකේ තියෙන කොටස. කොටසක්. ඒක මේකේ තියෙන portion of code කියලා. මේ නැත්තම් මේ shared data කියලා කියන්නේ. portion of code that can lead to race condition. race condition එක යන්න පුළුවන් program එකේ සම්පූර්ණ code එකේ එක කොටසක් තමයි සමහරට මේක variable එකක් වෙන්න පුළුවන්. portion එකක් කියන්නේ මේක variable එකක් වෙන්න පුළුවන් මේ scene එක වෙන්නේ. හරිද? critical region කියන්නේ ඒ කොටසට ඒ program එකේ ඒ කොටස තමයි ඒ කියන්නේ process දෙකක් එක වෙලාවේ අර run කරන්න ගියාම race condition එකට හේතු වෙන පුංචි කොටස තමයි කියන්නේ critical region එක කියලා. program එකේ පුංචි කොටස තමයි portion of code එක තමයි කියන්නේ අපි critical section එක කියලා. ඒ කොටස නිසා මේ race condition එක ඇති වෙන්නේ. මේ variable එක තිබ්බත් ඒකත් එතකොට ඒක race මොකක් හරි එකම variable එකක් process එකයි මුලින්ම critical region එක නැති වෙලා race condition එක නැති වෙනවා. critical region එක කොහොමද තියෙනවා? critical region කියලා කියන්නේ එකක් කිසිම මේ කොටසනේ portion එක නේ. ඒ portion එක දෙන්නෙක් access කරන ගියාම race condition එකක් එනවනේ. ඒක වලක් කරන්න එනවා mutual exclusion කියන එක. හරි. මේකද කියන්නේ එක process එකක් shared resource එක access කරන මොනවා නම් අනිත් කට්ටිය ඒකම කරන එක වලක් කරනවා ගන්න. If one process is busy with accessing to shared resources, other process will be excluded doing the same thing. ඒකම කරන්නේ අනිත් process කරන්නේ වලක් කරන mutual exclusion හරහා. හරිද? එතකොට මේ mutual exclusion busy waiting කියලා කොටසක් තියෙනවා. busy waiting කියලා කියන්නේ මොකක්ද? මොකක් හරි වෙනකම් බලන් ඉන්නවා. මේ වැඩේ ඉඳලා ඉවර වෙනකම් එක process එකක් busy නේ දැන් critical section එක ඇතුලේ. දැන් මේ busy waiting කියලා කියන්නේ එක process එකක් තමන්ගේ critical section එක ඇතුලේ එයා යාගේ වැඩේ කරන් යනවා. එතකොට busy. running ඒක busy කියලා කියන ඒක ඇතුලේ එයා busy. එතකොට මොකද අනිත් process වලට එන්නේ? එයාලා බලාගෙන ඉන්නවා අර එළියට එනකම් බලන් ඉන්නවා. ready එකේ ready එකේ වගේ
නෝට් එකේ තිබ්බා. එහෙම නෙත් ready running කියලා නේද? ඒ ස්ටේටස් එකේ තිබ්බා. ඒ බ්ලොක් කතාව තමයි කියන්නේ. මේකදි වෙන්නේ මේ busy waiting එකේ වෙන්නේ බලන් ඉන්න එක ඒ ඇතුළට ගියා නම් B බලන් ඉන්නවා එලියට්ලා කොයිලා දෙන්නේ එයා කරන්නේ කන්ටිනියුස්ලි චෙක් කරන මොකක් හරි එකක්. ඒක තමයි මේ ඊළඟට කතා කරන්නේ මේ ඇතුළේ ඉන්න disabling interrupts ඊළඟට මේ lock variable stick coordination previous solution මේ හැම එකෙදිම වෙන්නේ මොකක් හරි variable එක ටෙස්ට් කර ඉන්නවා මේ process are moving between ready and running state මේ වගේ මේකෙදි වෙන්නේ අර busy waiting එකේදී වෙන්නේ බලන් ඉන්නවා මොකක් හරි variable එකක් මොකක් හරි ටෙස්ට් කරලා බලන් ඉන්න මෙයා critical section එකේ එළියට එනවාද කියලා. එතකොට වෙන්නේ ඒ process එක අපරාධනේ මේ base මේකේ අවුල් මේ busy waiting වල අවුල් කියලා දිනවා. අපිට මේ කොහේ හරි busy waiting කියන එකේ අවුල් ටිකක් තියෙනවා. ඒ තමයි ඔය CPU time එක ගොඩක් අවුල් මේ අපරාධ යනවා. ඒ අපරාධي වෙන්නේ අයියා බල මොකද කරන්නේ process එක කරා මේ බ්ලොක් මේ busy වෙද්දි process A කියන process එක අර critical section එක තුල වැඩ කරන් ඉන්නකොට අනිත් B කියන process එකට සිද්ධ වෙනවා බලන් ඉන්න. ඒ නිසා ඇති වෙනවා waste එකක්. අයි CPU time එක waste වෙන්නේ මේ විදියට. අයි බලන් ඉන්න clock cycle එක CPU time එක මේවා එනවා. ඊළඟට මේ busy mutual exclusion වලින් එක උලක් තමයි වෙන්නේ. මේකේ අන්තිමට තියෙනවා discuss why mutual exclusion with busy waiting is not attractive. එතකොට අපිට කන්දන මේක අවුල තමයි busy waiting කියන එකේදී මේක එක ටෙක්නික් එකත් අවුල් තියෙනවා. ඊළඟට පොදුවේ ගත්තොත් තියෙන CPU time එක waste වෙනවා. අනිත් එක තමයි මේ priority inversion problem එකක් එනවා. ඒ කියන්නේ දැන් priority high ඒවා තියෙන්න පුළුවන් නේ. process තියෙනවා priority high එක. ඒක priority low ඒවා තියෙන්න පුළුවන්. low priority එකක් critical section එකට ගිහිල්ලා ඉවරලා එයා නිකන් high priority එක බලන් ඉන්න වෙනවා. priority වැඩි එකක්. අන්න ඒව අවුල්. ඒ mutual exclusion කියන එකේ තියෙන ප්‍රශ්නේ තමයි මේක. CPU time එක waste වෙන එකයි priority inversion problem කියන එකයි තමයි මේකේ අවුල. ඒකට මේ paper එක මම ගන්නේ තිබ්බම අහලා discuss why busy waiting techniques of achieving mutual exclusion are not attractive. එතන අපිට කතා කරන්න පුළුවන් ටෙක්නික් ගැනනේ. ඒක ටෙක්නික් ගැන ඔය තියෙන අවුල කතා කරන්න පුළුවන්. පොදුවේ තියෙන අවුල කතා කරන්න පුළුවන්. discuss why busy waiting techniques of achieving mutual exclusion are not attractive. අයි මේක මේ එච්චර මේක හොඳ නැත්නම් මේ අපි එක එක ගැන කතා කරන එක පොදු සාමාන්‍ය දැනුමක් මේක එක වගේන පළවෙනි එක තමයි මේක තියෙනවා disabling interrupts කියන එක මේ mutual exclusion කියලා කියන්නේ එක process එකක් එයාගේ shared data එක access කරලා critical section එකේ ඉඳි තව එකක් critical section එකට ගණන් කරලා නැහැ. ඒක තමයි mutual exclusion copy කරලා paste කරන්නේ. සර් ගේ word වලින් දාන්නේ වචන වලින් තමයි දාන්නේ. ඒක දාන්නේ සර් ගේ වචන වලින් copy paste කරලා එකක් නෑ බැලුවේ. කරන්නේ නැහැ. critical section යනකොට කරන්නේ තියෙන සියලුම interrupts disable කරනවා. process එක critical section එකට enter වෙනකොට interrupts ටික disable කරනවා. අයි interrupts වලින් කරන්නේ මොකද්ද? මොකක් හරි වැඩ process එක run කරගෙන ඉන්නවා. එයා interrupt එක ආව ගමන් තියෙන process එක නවත්තලා suspend කළා එයා දෙනවා එයාගේ focus එක අර interrupt එක ආපු process එකට. හරිද? එතකොට ඒම මේක mutual exclusion කියන නගා කරගන්න පුළුවන් එකක් තමයි මේ disabling interrupt කියන්නේ මේ කියන first එකේ තියෙනවා එයා process එක enter වෙන කලින් critical section එකට තියෙන මේ සියලුම interrupt disable කරනවා කියලා. disable all interrupts. හැබැයි ඊට පස්සේ යා critical section එකකින් අයින් වෙනකොට enter වෙද්දී interrupts ටික disable කරනවා අයින් වෙද්දී ආය enable කරනවා. ඒතර මේ කියලා තියෙන්නේ ප්‍රශ්නයක් කියන්නේ. මේක ප්‍රශ්නයක් කියලා කියන්නේ ප්‍රශ්නේ වෙන්නේ අරයට අවතපොත් interrupts ආය enable කරනවා. මොකද වෙන්නේ? එතකොට ලොකු ප්‍රශ්නයක්. අන්න ඒක අවුලක්. කියන්නේ අර අදාළ process එකට මේක ආය enable interrupts enable කරන්න බැරුණොත් ඒක ප්‍රශ්නයක්. ඒ හින්දා මේක ඇත්තට හොඳ ක්‍රමයක් නෙමෙයි කියලා තියෙනවා මේ disabling interrupt කියන එක. හරිද? ඊළඟට මේ lock variable එක. lock variable එක කියන්නේ lock variable එකක් තියෙනවා. හරිද?
તો lock කියන variable එක කරනවා critical section එකට enter වුණාම. හරිද? අර පළවෙනි එකේ interrupt disable කරා වගේ critical section එකට එනකොට lock variable එක කරනවා. අව මේ එළියට යද්දි lock variable එක බිඳුව කරනවා. මේක නිකන් අවුලත් අර වගේ තමයි. එළියට යන එකට අමතක වුණොත් එහෙම lock variable එක බිඳුව කරන්න අරයට බලන් ඉන්න එනවා. ඒ කියන එක නා එද්දි lock එක කරලා යද්දි බිඳුව ගන්න තු ඉන්නවා. ඒක මොකද කරන්නේ? දිහා බලාගෙන ගොඩක් කරලා එනවා busy waiting කියන එක set එකේ. ඒකෙන් ඉන්නේ CPU time එක waste වෙන එක. මේකට පාවිච්චි කරන ක්‍රම TSL කියන එක. test set test and set එක දුරු කියන්නේ. test and set එක. ඔය test and set එක කියන්නේ TSL instruction එක. ඒකෙදි පාවිච්චි කරන software එකක් තමයි hardware register එකක් පාවිච්චි කරනවා. මේ test and set මේ register එක පාවිච්චි කරනවා RX එකක් කියලා තමයි lock කියන්නේ. මේකෙදි RX කියන register එක lock කියන එකයි දෙකම පාවිච්චි කරනවා. ඒකෙදි කරන්නේ මේ අර first එකේ තියෙනවා අර register එකේ තියෙන lock එකේ තියෙන සම්පූර්ණ content එක. එයා දාගන්නවලු RX එකට. හරිද? RX එකට දාගත්තට පස්සේ අර lock එකට non variable මොකද්ද මේ බිඳුව නෝනාගේ අදවත් කරන දෙනවා lock එකට. lock එකේ තිබ්බ ටික ඔක්කොම අයින් කරලා ඉවරලා දානවලු අර මේ register එක ඇතුළට. TSL register එක ඇතුළට දා ගන්නවලු. ඒක hardware register එක. ඒ දැන් සාමාන්‍ය පාවිච්චි කරලා කියන්නේ lock එක මේ. මම දන්නවා software solution එක වගේ අක්ක. તો මේකද කියන්නේ hardware register පාවිච්චි කරන එක. RX කියලා variable එක මේ strict coordination නැත්නම් මේකට කියනවා අපි turn taking approach කියලා කියන්නේ මේක තමයි. turn taking approach කියලා කියන්නේ මේ strict alternation කියන එක තමයි. හරිද? ඒකට මේකදී වෙන්නේ මේ අපි කියනවා strict alternation කියන එක. strict alternation කියලා කියන method එක තමයි අපි කියන්නේ turn taking approach කියලා. හරිද? ඒ කියන්නේ දැන් අපි අර Q1 lock variable කතාවක්. તો lock variable එකේදී කරන්නේ lock කියන variable එක test කරලා ගන්න. මේකේ කියන්නේ turn කියන variable එක test කරනවා. turn කියලා variable එකක් තියෙනවා. ඒ variable එක මේ check කරන එක තමයි මේ turn taking approach නැත්නම් strict alternation කියන එකද කියන්නේ turn කියන variable එක check කරන එක. බලනවා මේ turn එක තමන්ගේ turn එක තමන්ගේ වාරේ එනවනම් තමන් යනවා. නැත්නම් යන්නේ. ඒක තමයි turn taking approach එක. strict alternation එකේදී වෙන්නේ turn variable එකක් තියෙනවා. ඒ turn variable එක හරිනම් තමන් නැතුව තමන්ගේ turn එක නම් තමන්ගේ වාරේ නම් ඇතුල් වෙනවා නැත්නම් ඇතුල් වෙන්නේ නැහැ. ඒක තමයි strict alternation එක කියන්නේ. මේ වගේත් අර ප්‍රශ්නේ තියෙනවා. busy waiting එක තමයි මේකේ තියෙනවා. බලන් ඉන්න වෙනවා. මේ තමන්ගේ වාරේ එනකම්. මේකේ 01 එකේ නැද්ද? ඒකේ 01 එකක් තියෙනවා. ඒක අනිත් පැත්තේ මන්ද තියෙන්නේ. අරක lock variable එකේ එක වුණාමනේ. ඔව් ඒ කියන්නේ මෙහෙම while පුළුවන්. මේකේ අනිත් පැත්තේ මන්ද තියෙන්නේ. ඒකද කියන්නේ මේ ඒකද මේ හිතන්න දැන් A කියලා process එකක් තියෙනවා B කියලා process එකක් තියෙනවා. පටන් ගද්දි turn එක A කියන process එකේ turn එක තමයි දැන් තියෙන්නේ. මේ turn එක මුලින්ම turn සමාන A කියලා ගන්නවා. ඒ turn එක turn සමාන A කියන්නේ ඒ variable එක set කරලා කියන එක හිතන්නකෝ. તો මේ turn තියෙන්නේ බිඳුව හරි එක හරි. ඒකට මම චෙක් කරලා බලනවා ලූප් එකක් හරි මොකක් හරි ඇස්සේ මේ වාරේ තමන්ගේද කියලා. මේ turn කියන එකේ අගේ turn සමානයි Aද කියලා බලනවා. බලද්දි turn එකේ අගේ A නෙමෙයි නා. එයා බලන් ඉන්න තමන්ගේ වාරේ නේද? තමන්ගේ වාරේ ඉන්නේ කොහොමද? දැන් තමන් turn මේක තමන් අත්දැක. turn taking approach එක කියන්නේ ඒකයි මේකයි. තමන්ගේ turn එනවා. මේකත් හිතා ගන්න අර මොකද නිකම්ම හරියට වගේද මේ lock variable එක වගේ. ඒක මේකෙදි කරන්නේ turn එක තමන්ගේ නොවන තාක් ඔය කියන්නේ කම්පෝටර් වලදීලා මයික් එක බලන්න. දැන් ඇවිල්ලා දෙන්නේ. අයින් වෙද්දි leave region link to කලින් to වර මොකද lock variable එකයි strict coordination නැත්නම් එහෙම නැත්නම් අපි එකට කියනවා turn taking approach එක. ඒ කියන ක්‍රම දෙකම පාවිච්චි වෙනවා මේ strict alternation එකයි lock variable එක ක්‍රම දෙකම පාවිච්චි කරන Peterson solution එකේදී. හරිද? ඒ දෙකම එකතුවක් තමයි අපි කියන්නේ Peterson solution එක කියන්නේ.
ඒකටවත් ටර්න් ටේක් ස්ටික් ඕල්ටර්නේෂන් එකේ ලොක් එකේ දෙක එකතුවක් තමයි දෙකේ මේ ඒ ඇල්ගොරිතම් දෙකේන කම්බිනේෂන් එක තමයි පීටර්සන් සොලියුෂන් එක කියන්නේ. ඒත් මේකෙදි කරන්නේ process එකක් enter වෙද්දී enter එයා turn එක දීලා යනවා. අන්න ඒ වගේ තමයි මෙතන වෙන්නේ. එතකොට interest කියන variable එකයි turn කියන variable එකයි translation එක. TSL එක කරනවා. මේ වගේ කතාවක් තියෙනවා. ඒතර මේවා හැම එකම මොකද busy waiting කියන්නේ. ඒ කියන්නේ මොකක් හරි variable එකක් check කරන එකක් වෙනවා මේ හැම එකකදී. ඒතර මේවාගේ අවුල තමයි CPU time එක waste වෙන එකයි. අනිත් එක priority inversion කියන්නේ. priority inversion කියලා කියන්නේ low priority එකක් critical section ඇතුලේ තියෙද්දී high priority එකක් ගොඩක් කරලා බලන්න සිද්ධ වෙනවා. ඒක තමයි priority inversion කියන්නේ. හරිද? මම දැන් එක process එකක් මේ අතරට ගිහලා තවම critical section එක යනවා. දැන්කො තව room එකක් තියෙනවා. එයාත් ඒ room එකට ගිහලා critical section එක යනවා. තව ඒකක් තියෙනවා. ඒකක් ගිහලා ඒ අතරට ගිහලා තව එක්කෙනෙක් තව process එක. ඒ process එක මෙහෙම එක process එකක් තුත් තියෙනවා. මේක ස්ලීප් පැන් එක බේකප් එකේදී වෙන්නේ. දැන් අපි කලින් අර DC waiting එකේදී කිව්වේ මොකක් හරි process එකක් ඒ critical section එකේ ඉන්නකොට අනිත් එළියේ ඉන්න process එකට බලන් ඉන්න වෙනවා කිව්වනේ. ඒ කතාව මේකෙදී නෑ. මේකෙදී වෙන්නේ එක process එකක් මේ critical section එකේදී අනිත් process එක ඇවිල්ලා ඒක තමන්ගේ cycles අනේ තමන්ගේ CPU time එක බේස් කරගෙන බලන් ඉන්න ඕනේ නෑ. මෙයාව යනවා sleep කරන්න. sleep ඒක තමයි මේකදී වෙන්නේ. sleep කරනවා කියන්නේ මෙයාව අනේ ඔයයට යනවා කියලා මෙයාව නිදි කරලා තියෙනවා. ඒක block කරලා තියෙනවා. මෙයාව ඒ මොකක් හරි ආය ඒ process එක අදාළ process එක බලන් ඉන්නේ අර වගේ මේ busy waiting එක නේ බලාගෙන ඉන්න අවස්ථාවක් නැහැ sleep and wake up එකේදී. ඒකයි කියන්නේ දැන් අර වගේ මම බලන් ඉන්න උනානේ. අනිත් process වල දැන් මේකේදී එහෙම නැහැ. sleep සහ මේ sleep කියන්නේ sleep wake up කියන පාවිච්චි කරන්නේ. කියන්නේ එක කෙනෙක් යා critical section එකේ ඉන්නකොට අනිත් කට්ටිය නිදාගෙන ඉන්න අනිත් process. සෙමාෆෝර් එකේදී කරන්නේ ඒකමයි. මේ ස්ලීප් ගන්න කවුන්ට් එකේ මේ තව කී දෙනෙක් ස්ලිප් එකේ ඉන්නවද? කොච්චර කී දෙනෙක් නිදාගෙන ඉන්නවද? පළවෙනි සෙමාෆෝර් එක. ඉතින් කතා කරන්නේ මේකට සෙමාෆෝර් ස්ලීප් එක අප්ලස් අප් බ්ලොක් and woken up. ඒ කියන්නේ කරන්නේ මේ ස්ලීප් එක මේකත් වෙන්නේ මොකක් හරි process එකක් critical section එකේ ඉන්නවා නම් සමහර critical section එකේ ඉන්නවා නම් අනිත් කට්ටිය නිදාගෙන ඉන්නවා. ඒක යාගේ වැඩේ වුණාම අනිත් කට්ටිය හැරෙනවා. process block නිදාගෙන block කරලා තියෙනවා. ඒක busy waiting කතාවක් නෑ. යාලා ඉන්නේ block කියන state එකේ busy waiting ප්‍රශ්නයක් නෑ. මොකද්ද වෙන්නේ? අයින් වුණාම මේ process එක අයින් වුණාම අනිත් ඊළඟ එක නම් එන්න පුළුවන්. ඒක wake up කරනවා. එයා නිදාගෙන ඉන්න කට්ටිය ඇරලා දැන් අපි උනත් මොකක් හරි රූම් එකක් ඉදමදි නම් දැන් මේක එක්සැම්පල් එකක් විදිහට කියන්නේ ලොක් එක දිනන ලොක් එක නැත්තම් අනිත් කට්ටිය නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉඳලා අරයා මේ කවුද ක්‍රිටිකල් සෙක්ෂන් එකේ හිටපු එකන තමන් වැඩේ ඉවර කරලා ක්‍රිටිකල් සෙක්ෂන් එක ගියාට පස්සේ අරයා හැරෙනවා. එයා වැහැරලා කොහමද හැරලා යනවා ඇවිල්ලා. මොකක් මෙතනද එයා වැහැරෙනවා. එතකොට එන්නේ ඊළඟ එක්කන ඇවිල්ලා ඉඳ තියන බලනවා නිදා කරනවා. අනිත් කවුරුත් එක්කෙනෙක් ඉඳ නැත්තම් එයා යවන බ්ලොක් ස්ටේට් එක. ඒක බ්ලොක් එකේ තියෙනවා පොලිම වගේ. එන පිළිවෙලට බ්ලොක් එකේ තියෙනවා මේ queue එකක් තියන්න. බ්ලොක් queue එකක් තියන්න. හරිද? ඩවුන් ඔපරේෂන් එක කියන්නේ අඩු කරනවා. ඒක තමයි ඩවුන් ඔපරේෂන් එක. ඒක අඩු කරනවා. අඩු කරලා එයා බලනවා Tamanට මේකට එන්ටර් වෙන්න පුළුවන්ද බැයිද කියලා. හරිද? සෙමාෆෝර් එකේ අගය. සෙමාෆෝර් එක කියන්නේ එතන queue එකේ අගයක් තියෙනවා කියලා. මේකේ තියෙනවා value එක. හරිද? මේ value එක අර critical section එකට end වෙන්න ඕන process එක ඒ value එක ඉස්සරහම අඩු කරනවා. අඩු කරලා බලනවා ඒ තියෙන ඒ අඩු කරපු value එක බිඳුරට අර දැන් අඩු කරාට පස්සේ වෙන යන්නේ නැහැ. නැත්තම් අතුරට යනවා. critical section එකට යනවා. ඒකලා ඔකේ list එකක් තියෙනවා කියලා තේරුම් ගන්නවා. මොකද කරන්නේ? අර process එක critical region එකට enter වෙන්නේ නැහැ.
එයා යනවා මොකටද? අර බ්ලොක් වෙන පොලිමර්. ඒ කියන්නේ නිදා ගන්න දානවා යා. නිදා ගන්න කාමරයකට දානවා. ඔබත් එක්කද? ඇඳවල කීපයක් තියෙනවා. ඒක ඇඳකට දානවා අර ප්‍රොසෙස් එක. හරිද? මොකක් හරි ප්‍රොසෙස් එකක් එන්ටර් වෙන්න කලින් ක්‍රිටිකල් සෙක්ෂන් එකට එයා බලනවා ඩවුන් ඔපරේෂන් එක දාලා. හරිද? ඩවුන් ඔපරේෂන් එක දැම්මට පස්සේ එන අගය ඍණ ගානක් නම් මොකද කරන්නේ? ක්‍රිටිකල් සෙක්ෂන් එකට එන්ටර් වෙන්නේ නැහැ. එයා යනවා සිප් වෙන්න. නිදා ගන්න යනවා. හරිද? ඊට පස්සේ එහෙම නැත්තම් කියන්නේ ධන ගාන පොසිටිව් නම් එයා එන්ටර් වෙනවා. ඍණ ගාන එන්ටර් වෙන්නේ. දැන් මේ පටල ගන්න එපා. ක්‍රිටිකල් සෙක්ෂන් එකට එන්ටර් වෙනකොට. හරිද? බලන්න. ඒ එනාගය බිඳුර වල අඩුයි නම් උදාහරණයක් වැඩි නම් යනවා ක්‍රිටිකල් සෙක්ෂන් එකට. ඒ කියන්නේ ඉඳ තියෙනවා. ඊට පස්සේ දැන් ක්‍රිටිකල් සෙක්ෂන් එකට යනවා දැන් මොකක් හරි දැන් ඉඳ තියෙනවා. ඒ කියන්නේ අගය දැන් බිඳුර වැඩි. ක්‍රිටිකල් සෙක්ෂන් එකට එන්ටර් වුණා. තමන්ගේ වැඩේ කරා. ඊට පස්සේ තමන් මේකේ යනවා ක්‍රිටිකල් සෙක්ෂන් එකේ යනවා. කලින් කරේ ඩික්‍රීස් කරපු කෙනේ. ඒ කියන්නේ ඩවුන් ඔපරේෂන් එකනේ. දැන් කරන්නේ අප් ඔපරේෂන් එක. මේකදී මම කිව්වා මුලින් අප් සහ ඩවුන් කියලා ඔපරේෂන් දෙකක් තියෙනවා. මුලින් කරන්නේ ඩවුන් ඔපරේෂන් එක, පස්සේ කරන්නේ අප් ඔපරේෂන් එක. දැන් ක්‍රිටිකල් සෙක්ෂන් එකට යනකොට අපි කරන්නේ ඉස්සෙල්ලාම ඩවුන් ඔපරේෂන්. ඩවුන් ඔපරේෂන් දැම්මට පස්සේ නාගේ දින ගානක් නම් යනවා බ්ලොක් ස්ටේට් එකට. ඒ කියන්නේ අර පොලිම නිදා ගන්න දානවා. එක ඇඳක් දෙනවා එයාට නිදා ගන්න කියලා. හරිද? දැන් ඔන්න නිදා ගන්න ඕනේ නෑ. එනාගේ ධන ගාන. පොසිටිව් වගේ. එහෙනම් කරන්නේ එන්ටර් වෙනවා. එන්ටර් වෙලා එයාගේ වැඩේ කරලා ඉවරලා එයා යනවා ක්‍රිටිකල් සෙක්ෂන් එකට. ක්‍රිටිකල් සෙක්ෂන් එකේ යනකොට ආයෙ බලනවා ඉන්ක්‍රීස් ඔපරේෂන් එක දාලා. ඉන්ක්‍රීස් ඔපරේෂන් එක දැම්මට පස්සේ එන අගය නෙගටිව් නම් අප් ඉන්ක්‍රීස් කරා කියන්නේ අප් ඔපරේෂන් එක දැම්මා. අප් ඔපරේෂන් දාපුවට පස්සේ අගය බින්දුවර වඩා අඩුයි නම් තේරුම් ගන්න දැනට අර වේටින් ලිස්ට් එකේ කීප දෙනෙක් ඉන්නවා කියලා. කීප දෙනෙක් හරි කවුරු හරි ඉන්නවා කියලා. ඒ නා අප් ඔපරේෂන් එක දැම්මට පස්සේ එන අගය කියන්නේ එළියට ඇද්දි අප් ඔපරේෂන් එක දාලා එන අගය දානද රින්නද බලනවා. එන අගය රින නම් අරයා තේරුම් ගන්නවා දැනට සෙට් එකක් නිදන් ඉන්නවා කියලා. ඒ නිදන් ඉන්න ගානත් අඳුර ගන්න පුළුවන්. නිදන් ඉන්න ගානත් දැනගන්න පුළුවන්. මේ බලන්න නෙගටිව්ද පොසිටිව්ද කියලා. ඒ එනාගේ නෙගටිව් නම් එයා තේරුම් ගන්න. ඒකේ තේරුම තමයි දැනට ඉන්නවා අර පොලිමේ නිදාගෙන කවුරු හරි. ඇඳවල කීපයක් දානවා එක ඇඳක් හරි කවුරු හරි ඉන්නවා කියලා තේරුම් ගන්න. එහෙනම් මොකද කරන්නේ? අරයා යනකොට දැන් නෙගටිව් නේ. අරයා මොකද කරන්නේ? අර ඉන්න එක්කෙනෙක් පැහැරෙනවා. හරිද? පැහැරෙනවා. දැන් යන්නේ අප් ඩවුන් ඔපරේෂන් කතාව තමයි ආයෙ. දැන් අරයා දැන් ඇරෝබික් කරාට එන්න ඉඩ නැත්තම් ඇරෝබික් කරන සමා ඉඩ නැහැ කියලා හිතන්නකො එන්න. එයා ඒකට ආයෙ බලන්නේ අර ආයෙ ඩවුන් ඔපරේෂන් දානවා. දැන් එන අර නැගිටලා එන එකට ආයෙ දානවා ඩවුන් ඔපරේෂන් එක. දාලා බලනවා වගේ. අගේ රින ගණන් නම් එකෙක් ඉන්න ඇතුලේ. එන එයා කරන්නේ රින ගණන් නම් ආයෙ නිදා ගන්නවා කියලා. ධන ගණන් නම් ඇතුල් වෙනවා. ඇතුල් වුණාට පස්සේ ආයෙ එළියට යනකොට බලනවා අප් ඔපරේෂන් එක දාලා. අප් ඔපරේෂන් එක දැම්මට පස්සේ එන රින ගණන් නම් තේරුම් ගන්නවා දැන් එකෙක් නිදන් ඉන්නේ කියලා. එකයි දෙකයි 30ක නිදන් ඉන්නේ කියලා. නිදන් ඉන්නේ කාය නම් ඇහැරවනවා අර එළියට යන එක. ඔක තමයි සෙමාෆෝර් එකේදී වෙන්නේ. ඒතුළු මේ සෙමාෆෝර් එකේදී කියන්නේ මේකදී ක්‍රිටිකල් සෙක්ෂන් කීපයක් තියෙන මොන කතාවක්. ඒ කියන්නේ මේ මල්ටි ප්‍රොසෙසින් වගේ හිතන්නකො. අන්න එහෙම කතාවක් හරි හිතන්නකො මේකදී එහෙම එන්නේ මේ ක්‍රිටිකල් සෙක්ෂන් කීයක් වගේ තියෙන පුළුවන් කතාවක් මේකදී වෙනවා. හරිද? මෙදී මේකේ මල්ටි ප්‍රොසෙස් සිස්ටම්ස් can multi process can use TSL කතාවක් කියලා කියනවා. එතන මේ සෙමාෆෝර් එක එහෙම කියන්නේ ක්‍රිටිකල් සෙක්ෂන් කීපයක් තියෙන පුළුවන් එහෙම දෙයක් තමයි මේකදී කියන්නේ.